May the Triple Gem bless you. Good evening. Teruvan Saranai, Suba Sandhyaවක් වේවා. පැවිදි ගිහි පිරිවෙන් සිසුනි සහෝදර පිරිවෙන් ගුරු භවතුනි. Today also I am going to start our online class for the පිරිවෙන students. මම මුලින් පුංචි පැහැදිලි කිරීමක් කරන්න සිංහලෙන් අපි දැන් ඉන්නේ turning point එකක. වැදගත්ම තැනක තමයි අපි මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ. මේක හැරවුම් ලක්ෂ්‍ය වෙයි. ඔබේ පිරිවෙන් ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඉගෙනීම් ක්‍රියාවලියේ හැරවුම් ලක්ෂ්‍ය වෙයි. ඒකට හේතුව මම එහෙම කියන්නේ we have discussed about some word classes so far. අපි මේ දක්වා පද වර්ග රාශියක් ගැන කතා කරලා තියෙනවා. අද එතනින් එහාට ගිහිල්ලා ක්‍රියාපද භාවිතයෙන් වාක්‍යයක ආඛ්‍යාතය ගොඩනගාගෙන කොහොමද අපි අපට සිංහලෙන් හිතෙන වාක්‍යයක් ඉංග්‍රීසියට හරවගන්නේ කියන තැනට අපි යන්න හදන්නේ අද. ඒ නිසා මම ඊ타ත්ම හෙමින් අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට ගිහි දරුවන්ට ඊ타ත්ම සෙමින් සංයමයෙන් යුක්තව මේක පැහැදිලි කරගෙන යනවා. අපිට කාලය තියෙනවා. ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නැහැ. We can complete the all essential learning points of the grammar. ව්‍යාකරණයේ සියලුම වැදගත් අත්‍යවශ්‍ය තැන් අපට ආවරණය කරන්න පුළුවන්. ඊට පස්සේ විභාගවලට යන ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් ඉන්නවා. විද්‍යායතන පිරිවෙන් වල සාමාන්‍ය පෙළ විභාගයට යන අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ. ඒ වගේම මූලික සහ මහ පිරිවෙන් වල මූලික පිරිවෙන් අවසාන විභාගයට අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දරුවෝ සහභාගී වෙනවා. මෙන්න මේ අය අඩුම තරමේ මාස දෙක තුනක්වත් ඇතුව සෝදානම් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ නිසා ඒ ගැන කිසිසේත්ම බය වෙන්න එපා. ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන මේ පන්තියේ අපි ඉදිරි මාස කිහිපය ඇතුළත අනිවාර්යයෙන්ම මේ වැදගත් පාඩම් ටික අවසන් කරලා past papers කරනවා, model papers කරනවා. Definitely I will prepare you for the exam. අනිවාර්යයෙන් විභාගයට සූදානම් කරනවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පරිවෙනාචාර්ය ස්වාමින් වහන්සේලාගෙන් සහ මහත්තුරුන්ගෙන් ඉංග්‍රීසි විෂය උගන්වන මම බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපිට දැනුම තිබුණට මදි. අපි කොහොමද කෙටි ක්‍රම හදාගෙන උගන්වන්නේ කියන දේ දැනගෙන ඉස්සරහට යන්න අපිට පුළුවන් අපි පාවිච්චි කරන ටෙක්නික්ස් ක්‍රමවේද ක්‍රමශිල්ප වුමාරු කරගන්න. ඒ නිසා අපි එකතු වෙලා වැඩ කරමු. We can share what we do. අපි කරන කියන දේවල් අපිට වුමාරු කරගන්න පුළුවන්. Then we can increase our number of experiences. අපිට තියෙන අත්දැකීම් සංඛ්‍යාව වැඩි කරගන්නත් පුළුවන්. right එහෙම කියමින් මම කෙටියෙන් මතක් කිරීමකට යනවා අපි මේ දක්වා කරලා තියෙන දේවල්. At the beginning we have discussed about the sounds and the letters of English language. Sounds and letters of the English language. This was the first lesson that we did. මේක තමයි අපි කරපු පළවෙනි පාඩම උනේ.
Then we discussed about some word classes, and I gave a very brief introduction about the word classes. Under that, you were taught about the nouns, Not only that, but also about the determiners, about the adjectives, and about the prepositions. Before giving the introduction for these word classes, I explained very briefly about the verbs. ක්‍රියාපද ගැන පොඩි හැඳින්වීමක් කරා. ඒකට හේතුව තමයි මේවා sentences වල යොදවමින්ම, වාක්‍යවල යොදවමින්ම අපට පුළුවන්කම ලැබෙනවා එතකොට examples ඉගෙන ගන්න, practically ප්‍රායෝගිකව භාෂාව ඉගෙන ගන්න. right. දැන් මම මතක් කරන්නට ඕන why I gave these word classes. Why I explained these word classes. ඇයි මම මේවා විස්තර කළේ කියලා. මම එතෙන්ටත් ආපහු යන්න. ඒවා විස්තර කළේ මෙන්න මේ කාරණේ නිසා. I have already taught you that sounds and letters make words. ශබ්ද සහ අකුරු වලින් තමයි වචන හැදෙන්නේ. ශබ්ද සහ අකුරු වලින් තමයි වචන හැදෙන්නේ. These words make phrases. මේ වචන වලින් phrases හැදෙනවා. It is in Sinhala වාක්‍ය ඛණ්ඩ. We can make simple sentences with words. Simple sentences හැදෙනවා. මොනවද? Words වලින්, වචන වලින්. Simple sentence. Then by adding phrases, we can make these sentences complex. අපිට වචන විතරනම් අපි දන්නේ. If we can't make phrases, වාක්‍ය ඛණ්ඩ සකස් කරන්න බැරි නම් අපිට හදාගන්න වෙන්නේ simple sentences විතරයි. හැබැයි if we know how to make phrases, අපි මේ වාක්‍ය ඛණ්ඩ සකස් කරන්න දන්නවා නම් මේ simple phrase sentences වලටම නැතුව අපිට complex sentences වලටත් යන්න පුළුවන්. සංකීර්ණ වාක්‍ය වලටත් යන්න පුළුවන්. මෙන්න මේවා තමයි අපේ දරුවන්ට ශිෂ්‍යයන්ට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියපු අවස්ථාව can be called as vocabulary. To improve your vocabulary, we should know a large number of words and how to make phrases. Phrases දැනගන්න ඕන, words දැනගන්න ඕන, phrases හදන විදිහ අපි දැනගන්න ඕන. මෙන්න මේ වැඩේ කරගන්න ඉවහල් වන මූලිකම පද වර්ග ටිකක්, word classes ටිකක් තමයි මම අර මුලින් කරේ. දැන් මම එතෙන්ට එන්නම් ආපහු. එහෙමනම් අපිට vocabulary එක නැතුව grammar වලින් වැඩක් නැහැ. phrase එකක් හදාගන්න බැරුව words වලින් වැඩක් නැහැ. එතකොට sentences හදාගන්න බැරුව ඉගෙනගෙන වැඩක් නැහැ. එහෙනම් කොහොමද අපි දැන් ওই ටික එකතු කරලා
ලැන්ග්වේජ් එක මැනේජ් කරගන්න. බලමු. මම ගන්න එක වර්ඩ් එකක්. එක වචනයක්. country. This is a word. country. දැන් මෙහෙම තියෙද්දි මේ වචනයට තේරුමක් දෙන්න බෑ කියලා මම මීට කලින් අනන්තවත් කියලා තියෙනවා. ඒකට හේතුව තමයි this may be a noun as well as this may be an adjective. මේක නාම පදයක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. මේක නාම විශේෂණයක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේක isolate කරලා එහෙම නැත්නම් තනිව අරගෙන තේරුමක් දෙන්න බෑ. කවදාවත් මම කියලා තියෙනවා ඔබ ටෙක්ස්ට් බුක් එක ස්ටඩි කරද්දී උනත් වෙන මොනවා හරි රීඩින් මැටීරියල් එකක් බලද්දී මේ වචන වෙන් කරලා අරගෙන මෙහෙම ලියලා තේරුම ලියන්න යන්න එපා. Please try to give a meaning when it is in a phrase. ඒක වාක්‍ය ඛණ්ඩයක තියෙද්දිම එහෙම නැත්නම් වාක්‍යයක තියෙද්දිම තේරුම දෙන්න බලන්න. දැන් මම ගත්තොත් මේකට this country. ඔන්න දැන් තේරුමක් හැදෙනවා මේ රට. මේ රට. දැන් මම මේකට දානවා adjective එකක්. මෙන්න දාන තැන. This beautiful country. මේ ලස්සන රට. මම මේකට දානවා preposition එකක්. about. දැන් මොකක්ද තේරුම? මේ ලස්සන රට ගැන. මේ ලස්සන රට ගැන. right එහෙමනම් මම මේක හදනවා දැන් තනි ෆ්‍රේස් එකක් විදියට. මම මෙතන පෙන්වන්න ඕන නිසා beautiful කියන එක උඩට ගත්තා. ඔන්න දැන් ඒකත් එකතු කරලා මම තනි ෆ්‍රේස් එකක් විදියට මේක ගන්නවා. this beautiful beautiful country. I have used 4 colors. පාට 4ක් පාවිච්චි කරලා තියෙනවා මම මේ ෆ්‍රේස් එකට. right? This is a noun. දැන් මේක නාම පදයක්. This is an adjective. මේක නාම විශේෂණ පදයක්. This is a determiner. Determiner. මේක තීරක පදයක්. This is a preposition. මේක නිපාත පදයක්. ඔන්න දැන් අපිට පුළුවන් මේ පද වර්ග හඳුනා ගන්න phrase එකක තියෙන නිසා. If we discuss about the meaning of this phrase, අපි මේකේ තේරුම ගැන කතා කළොත්, right? මේකේ තේරුම වෙන්නේ මේ ලස්සන රට ගැන. මේ ලස්සන රට ගැන. එතකොට this කියන්නේ මේ නම්. this කියන්නේ මේ. ලස්සන කියන්නේ beautiful. රට කියන්නේ country. බලන්න වෙච්ච දේ මෙහෙම පිළිවෙලට ආපු word order එක වෙනස් වෙලා මෙන්න preposition එක ආවා අගට. I think you can see my board. සිංහල එකේ මේ ලස්සන රට ගැන preposition එක නිපාතය ආවේ අගට. හැබැයි මේ English එකේ බලන්න ගැන කියන වචනය සඳහා එන English word එක මෙන්න about කියන එක ආවේ phrase එකේ මුලට. right? ඒක දැනගෙන තමයි අපි දැන් අපේ activity එකට යන්න ඕන. ඒක ඉක්මනටම කරලා අපි ඊට පස්සේ අද දවසේ පාඩමට යනවා. අපි ඉතාමත්ම හිමින් විවේකයෙන් කතා කරගෙන යනවා. අපිට කාලය තියෙනවා. අපි සතියකට දවස් 2ක් හම්බෙනවා. ඇති වෙන්න මේ පාඩම් කතා කරලා
බොහොම විවේකයෙන් අපි ඉස්සරහට යන්න. කිසිම හදිසියක් නැහැ. right. එහෙමනම් මම දැන් පුංචි activity එකක් දෙන්නයි හදන්නේ. I am going to give you a very simple activity. බොහොම සරල activity එකක්. බොහොම සරල activity එකක්. You should do this. මේක කරන්න ඕන. right? මේ activity එක මම දෙන්නේ ඔන්න ඔය දැන් මම දුන්නා වගේ phrases වල. කොට ඒ phrase එකක වචන දෙකක් තියෙන්න පුළුවන්, තුනක් තියෙන්න පුළුවන්, හතරක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් අපිට ඒ වැඩේ කොහොම පහසුවෙන් කරගන්න පුළුවන් විදිහටයි සකස් කරලා තියෙන්නේ. ඕකේ? right අපි බලමු. right. This is the activity. I have given you 7 phrases. වාක්‍ය ඛණ්ඩයන් 7ක් දීලා තියෙනවා. prepositional phrases වලින්. ඒ කියන්නේ නිපාත සහිත වාක්‍ය ඛණ්ඩ. එතකොට දැන් මේ සෑම phrase එකකම නිපාතයක් preposition එකක් යෙදෙනවා. එතකොට what you have to do is translating these phrases into English. මේ phrases ටික English වලට translate කරන්නයි ඕන. එතකොට දැන් අර මම ඉස්සෙල්ලා කියපු දේ අමතක කරන්න එපා. මේ හැම එකකම වගේ වචන 3ක් නැත්නම් 4ක් තියෙනවා. right? Because this is the first day we do such an activity. මේ වගේ activity එකක් කරන පළවෙනි දවස නිසා prepositions use කරලා අපි මෙතනදී මම ඔබට පුංචි උදව්වක් දෙනවා. ඒ තමයි you can use the note that you have already taken down. ඔබ දැනට ලියාගෙන තියෙන සටහන බැලුවත් කමක් නැහැ. වැඩේ හරියට කෙරෙන්නයි ඕන. මේ වගේ phrase එකක් හදාගන්න පුළුවන් නම් අපිට හරිම ලේසියෙන් sentences වලට යන්න පුළුවන්. sentence එකක මේ වගේ කොටස් හරියට ගලප ගන්න පුළුවන් නම් විතරයි වාක්‍යයක් හදන්න පුළුවන් වෙන්නේ. right. දැන් මෙතන බොහොම කල්පනාවෙන් කරන්න මම මේ mouse එකෙන් පෙන්වන විදිහට බලන්න මේ සෑම වචනයක් ගැනම හිතන්න. ඔබට noun එක නිවැරදිව use කරන්න වෙනවා. ඒක වචන බහුවචන එතනදී හරියට සලකන්න වෙනවා. ඊළඟට determiners විදිහට අපි කරපු ඒවා my our your his her ඒ වගේ දේවල්. ඊළඟට this these that those කියන ඒවා. ඊළඟට and the articles ඒවා හරියට use කරන්න වෙනවා. ඔය සියල්ලම determiners. ඊට පස්සේ අපි දැනට පාවිච්චි කරලා තියෙන adjectives නාම විශේෂණ පාවිච්චි කරලා සහ the prepositions that we have done finally අපි අන්තිමට කරපු නිපාත පාවිච්චි කරන්න වෙනවා. ඒතර මේ activity එක කරාට පස්සේ අපි යනවා අද දවසේ පාඩමට. right? එහෙමනම් now you are given the chance to translate these 7 phrases into English. මෙන්න මේ phrases 7 English වලට හරවන්න දැන් ඔබට අවස්ථාව දෙනවා. මම ඒ සඳහා ඔබ කරන්න ඕන මෙහෙමයි. දැන් ඔබේ සටහන් පොතේ මේ වෙනකොට prepositions සියල්ල මම prepositions වලින් දීපු එවපු note එක සියල්ලම ලියාගෙන ඉවර නම් ඉවර වෙන්න ඕන. මොකද ඒක ඒවල දවස් ගානකට කලින් තමයි එව්වේ. අද දවල් එව්වේ verbs වලින්. ඉතින් අද ඉඳලා ඉස්සරහට කරන්න ඉන්න පාඩමේ note එක තමයි අද දවල් මම group එකට එව්වේ. එතකොට දැන් ඒ group එකට දාලා තියෙන notes වලින් prepositions වලින් එන note එක ඉවර ඇති ලියාගෙන. දවස් ගානක් වෙනවනේ. අන්න ඒ note එක ලියලා ඉවර නම් ඒ note එකට පහලින් activity කියලා ලියලා මේ මම දීලා තියෙන විදිහටම topic එක ලියලා මාතෘකාව ලියලා ඒකේ මේ 7 ලියන්න ඒ තැන්වලම translate කරලා පරිවර්තනය කරලා ඉංග්‍රීසි වලින් ලියන්න ඉඩ තියලා. එහෙම ඇත්තනේ එහෙම එකක් කරද්දි බොහොම සැලකිල්ලෙන් කරන්න. එතකොට පළවෙනි phrase එක ලිව්වා. ඒ රූලෙම ඉඩ තියනවා නම් ඒක ලියන්න ඉඩ තිබ්බා. ඊට පස්සේ රූලක් ඇර ලිව්වා නම් බොහොම හොඳයි. එතකොට එක ගොඩේ වගේ පේන්නේ නැහැ. පස්සේ වුණත් බලන්න පුළුවන්.
ලස්සනට පිළිවෙලට පිරිසිදුව ලියන්න ඕන. right? එතකොට මම මුලින්ම වෙලාව දෙන්නම්. දැන් එහෙම අපි හිතමුකෝ දැන් අද සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා තාම සටහන් ලියාගෙන නැහැ. එහෙම නැත්නම් මේ දවසකට දෙකකට කලින් තමයි ක්ලාස් එකට උත්තින් තාම සටහන් ලියාගෙන නැහැ. එහෙම කෙනෙක් මේක ඒ CR පොතේ ලියන්න එපා. මම කියලා තිනවා කටු වැඩ වගේ කරන්න අපි ඒවල දෙන ඇක්ටිවිටීස් කරන තව පොඩි පොතක් තියාගන්න කියලා. එහෙම කට්ටිය ඉන්නවා නම් ඒ පොතේ ලියාගන්න. සියලුම සටහන් කම්ප්ලීට්ලි ලියාගෙන තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉන්න අය ගොඩක් ඇති. ඒගොල්ලෝ CR පොතේම ඊගාවට ලියන්න තියෙන තැන මේ ටික ලිව්වට කමක් නැහැ. හැබැයි අර අද ක්‍රියාපද වලින් මම එවපු පාඩම ලියලා මේ වෙනකොට ලියලා තියෙනවා නම් මේක ලියන්න එපා. හැමනොත් මේක අර කටුවැඩ පොතේම පොඩි පොතේම ලියන්න. හරිද? කොහොමවත් මට ඕන I want to check whether you can do these phrases correctly or not. මට බලන්න ඕන මේ වැඩේ හරියට කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ නිසා දැන් එහෙමනම් මේ වැඩේ පටන් ගන්න. You will be given about 4 minutes. විනාඩි 3ක් 4ක් දෙන්නම්. ඉස්සෙල්ලා සිංහලෙන් මේ ටික ලියා ගන්න. ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් කරගෙන යන ඉංග්‍රීසි වලට නෝට් එක බැලුවට කමක් නැහැ. මේ වගේ ටිකක් කම්ප්ලෙක්ස් phrases ලියන මේ කරන පළවෙනි අවස්ථාව නිසා. right එහෙමනම් දැන් පටන් ගන්න. You will be given about 4 minutes. විනාඩි 4ක් විතර දෙන්නම්. මේක ලියාගෙන උත්තරත් ලියන්න. right, you can start now. හොඳයි මාව ඇහෙනම ඇති. මං හිතන්නේ දැන් උත්තර ලියලා ඉවර ඇති. අපිට පාඩමට යන්නත් ඕන නිසා මම ඊගාව ස්ලයිඩ් එකෙන් පෙන්නන්නම් මේවයි උත්තර ටික බලන්න කොච්චරක් දුරට හරිද කියලා. අපි අඩුපාඩුවක් තියෙනවා නම් ඊට පස්සේ හදාගමු. right, now you can stop writing. ලියන එක නවත්තන්න. මම ඊගාව ස්ලයිඩ් එකට දානවා. ඒකේ උත්තර ටික තියෙනවා. එතකොට Tamanටම බලන්න පුළුවන් Taman ලියපු ඒවා හරිද වැරදිද කියලා. හරි? right, these are the answers. මේ තියෙන්නේ උත්තර. බලන්න මේ විදිහේ තියෙනවද කියලා. මගේ අලුත් පිරිවෙන ගැන about my new පිරිවෙන. අර ලියන මේසය මත on that writing table. ලබන මාසය වන විට by next month. මගේ පවුලේ සමාජිකයින් සඳහා for my family members. ඔබේ සහයෝගය නොමැතිව without your support. මෙතන support වෙනුවට කවුරු හරි help කියලා ලියලා තියෙනවා නම් ඒත් කමක් නැහැ. ඒ පැරණි ගොඩනැගිලි තුල in those old buildings. මේ පිරිවෙන් සිසුන් අතර among these පිරිවෙන students. එතකොට මෙන්න මේ විදිහට සකස් වෙලා තියෙන්න ඕන. දැන් මම ඕන්නම් පෙන්නන්නම්. මම අර ඉස්සෙල්ලා කියපු දේ බලන්න ප්‍රිපොසිෂන් එක යෙදিলা තියෙන්නේ ඉදිරිය දින විදිය මෙන්න සිංහල එකේ අගට යෙදෙන ප්‍රිපොසිෂන් එක ඉංග්‍රීසි එකේ යෙදෙන්නේ මුලට. බලන්න සිංහල ෆ්‍රේස් එකේ අගට යෙදෙන ප්‍රිපොසිෂන් එක ඉංග්‍රීසි එකේ යෙදෙන්නේ මුලට. you can see බලන්න මේකේම පහලට එහෙමයි. හරි? සිංහල එකේ අගට තමයි ප්‍රිපොසිෂන් එක යෙදලා තියෙන්නේ. නිපාතය යෙදලා තියෙන්නේ. මම මේ පෙන්නන්නේ සර්කල් කරලා පෙන්නන්නේ ඒ ප්‍රිපොසිෂන් එක සිංහල එකේ එක. සිංහල එකේ අගට යෙදුනා මෙන්න ඉංග්‍රීසි ඒවායේ මුලට එනවා ඒකට ගැලපෙන ඉංග්‍රීසි ප්‍රිපොසිෂන් එක. right, you can see. I think you can understand. ඊට පස්සේ මේ අනිත් ඒවා අපි කලින් කරා. මේ වගේ activities අපි ඇති වෙන්න කලින් කරලා තියෙනවා. මගේ අලුත් පිරිවෙන, my new පිරිවෙන. අර ලියන මේසය, that writing table. ලබන මාසය, next month. මගේ පවුලේ සමාජිකයින්, my family members. මෙතන කවුරු හරි ලියලා තියෙනවා නම් මේ විදියට
for the members of my family කියලා. ඒත් හරි. ළඟට ඔබේ සහයෝගය, your support. ඒ පැරණි ගොඩනැගිලි, those old buildings. මේ පිරිවෙන් සිසුන්, these පිරිවෙන students. Like that you can understand how to translate these phrases. ඒ විදිහට මේවා translate කරන විදිහ ඔබට එනම් තේරුම් ගන්න පුළුවන්. Right. Let's go to the lesson today. අපි එහෙනම් අද පාඩමට යමු. අද පාඩමට යමු. Right. This is the lesson that I'm going to discuss today. මේක මම පැහැදිලි කරන්න ඕන ක්‍රියාපදවල දෙවනි කොටස. මේ වගේම වගුවක් දීලා මේ වගේ ටේබල් එකක් දීලා අපි කලින් කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ වර්ගීකරණයට මම ලොකු කාලයක් ගන්නෙ නෑ. We can divide each and every English verb into 6. හැම ඉංග්‍රීසි ක්‍රියාපදයක්ම ආකාර 6කට බෙදන්න පුළුවන්. බලන්න, infinitive, simple present plural, simple present singular, ing form, simple past, past participle. මම මෙතන examples 3ක් අරන් තිනවා. do කියන ක්‍රියාපදය, write කියන ක්‍රියාපදය, cook කියන ක්‍රියාපදය. ඒවයි තේරුම යෙදෙන විදිහත් කියලා තියෙනවා. දැන් ඔබ බලයි ඇයි මම මේ ing form එකේ මම මේ mouse එකෙන් පෙන්නන්නේ ing form එකේ කිරීම කියලා රතු පාටින් අංක 1 දාලා තියෙනවා. කරන කියලා රතු පාටින් අංක 2 දාලා තියෙනවා. කරන ලද කියලා රතු පාටින් අංක 3 දාලා තියෙනවා. අපි ඒව මේ වගුවෙන් පස්සේ විස්තර කරනවා. I have used these numbers as footnotes. පාද සටහන් විදියට තමයි අපි මේ අංක දාලා තින්නේ. මේවා වෙනවෙනම පහල අරන් විස්තර කරන නිසා. අපි යම් පොඩ්ඩක් එතෙන්ට. දැන් මේක කියන්න ඕන මම කිරීම මේ අංක 1 දාලා මම පැහැදිලි කරන්නේ කිරීම කියන එක මෙතන නාම පදයක් විදියටයි පාවිච්චි වෙන්නේ. කරන කියන එක අංක 2 දාලා වෙනම එළියට අරන් පැහැදිලි කරන්නේ ඒක නාම විශේෂණයක් විදියටයි පාවිච්චි වෙන්නේ. මෙතනදී කරන ලද එහෙම නැත්නම් කරනු ලබන කියලා ගන්නත් පුළුවන්. ඒකට අංක 3 දාලා අරගන්නේ ඒක නාම විශේෂණයක් විදියටයි පාවිච්චි වෙන්නේ. ඊළඟ වගුවේදී ඊළඟ සටහනේදී ඒක බලන්න පුළුවන් ඊගාව ස්ලයිඩ් එකේදී. right. see මෙන්න මම අර කිරීම 1 කියන එක ගත්තොත් කිරීම 1 කියලා දැම්මේ මෙන්න මම මෙතන එක පැහැදිලි කරලා තියෙනවා. ක්‍රියාපදවල මෙම ආකාරයේ නාම පද ලෙස භාවිත කෙරේ. කිරීම, ලිවීම, කියවීම, ඉවීම, නැරඹීම ආදී ලෙස. ඒකට දෙයක් කිරීම කියලා කියනවා නම් එතනදී අපි ඒක ක්‍රියාපදයකින් හැදෙන නාම පදයක් විදිහට මතක තියාගන්න. I have given you examples. See? Reading is my hobby. Reading is my hobby. Reading is my hobby. එතකොට මෙන්න මම මේ වෙනම පාඩෙන් පෙන්නලා තියෙනවා. reading කියන්නේ කියවීම. මේ වාක්‍යයේ උක්තය වෙලා තියෙන්නේ යා. අන්න ඒකයි මම කියන්නේ වාක්‍යයක උක්තයක් විදිහට දෙන්න නම් ඒක නාම පදයක් එහෙම නැත්නම් සර්වනාම පදයක් වෙන්න ඕන. එතකොට මෙතන නාම පදයක් විදිහට මෙන්න reading කියන එක පාවිච්චි වෙලා තියෙනවා. ඊළඟ එක බලන්න. Smoking is prohibited. දුම්බීම තහනම්. එහෙම නැත්නම් තහනම් වේ. Smoking කිව්වේ දුම්බීම. ඒතර මේ වාක්‍යයේ උක්තය වෙලා තියෙන්නේ ඒක. ඒ නිසා මෙතන smoking කියන එක මේ ing form එකත් noun එකක් විදිහට නාම පදයක් විදිහට පාවිච්චි වෙලා තියෙන නිසා අපි ඉගෙන ගන්නවා ක්‍රියාපදයක ing form එක එහෙනම් නාම පදයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මම අර මේ විස්තරය කරන්න ඕන නිසා තමයි කිරීම අංක 1 කියලා වගුවේ දාලා වගුවේ පිටට අරගෙන මෙහෙම මාතෘකාවක් විදිහට පැහැදිලි කරේ. right. Let's go to the next. අපි අනිත් එකට යමු. මෙන්න කරන කියන එකට අංක 2 දාලා තිබුණා වගුවේ. ඒතර එතනදි මොකද්ද කියන්නේ?
ක්‍රියාපදවල මෙම ආකාරය නාම විශේෂණ පද ලෙස භාවිත කෙරේ. කරන, ලියන, කියවන, පිසින, නරඹන ආදී ලෙස. මේ බලන්න. my writing table. මගේ ලියන මේසය. දැන් ඉස්සෙල්ලා විදියට ගත්තනම් writing කියන එක ලිවීම කියලා ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ ලියන. මෙතනදී නාම විශේෂණයක් වුණා. දැන් ඉස්සෙල්ලා මම කිව්වා ක්‍රියාපදයක ing form එක නාම පදයක් විදිහට පාවිච්චි වෙනවා කියලා. දැන් මෙතනදී මම කියනවා ක්‍රියාපදයක ing form එක නාම විශේෂණයක් විදිහට පාවිච්චි වෙනවා කියලා. මෙන්න උදාහරණයක්. writing table ලියන මේස. එහෙමනම් table කියන නාම පදයට noun එකට කලින් යොදන්න පුළුවන් උනේ writing කියන එක නාම විශේෂණයක් නිසා. ඒ වගේම තමයි bottle drinking water. දැන් මෙතන drinking කියන එක බොන එහෙම නැත්නම් පානීය. එතකොට ඊට පස්සේ noun එකක් දාන්න පුළුවන් වෙලා තියෙනවා මේ. නාම පදයක් යොදන්න පුළුවන් උනේ ඊට පස්සේ මේක නාම විශේෂණයක් නිසා. එහෙමනම් ing form එක අපි මේ විදිහට නාම විශේෂණයක් විදිහට පාවිච්චි කරනවා. එතකොට මේක අපි කලිනුත් මතක් කරලා තියෙනවා. මෙන්න හැබැයි මේකෙදි මම කියන්න ඕන දැන් මේ එක්සැම්පල් එකම මේ bottle drinking water කියන එකම මම ඊගාවට තව තැනකදී ඊළඟ ස්ලයිඩ් එකේදී අරගන්නවා. උදාහරණයකට එතනදී මම ගන්නේ bottle කියන එක. මෙතනදී ගත්තී drinking කියන එක. drinking ing form එක මෙන්න බොන කියන තේරුම ඇතුව පාවිච්චි කරනවා. I think you can understand. අපි යන් ඊළඟ එකට. right. මෙන්න අර වගුවේ තිබුණා කරන ලද කියලා අංක 3 දාලා වගුව ASCII තිබුණා. past participle form එකේ. මේක කරන ලද කියලා ගන්නත් පුළුවන්. කරනු ලබන කියලා ගන්නත් පුළුවන්. ඒ කොහොම ගත්තත් past participle form එක හරි. මෙන්න ක්‍රියාපදවල මෙම ආකාරයද නාම විශේෂණ පද ලෙස භාවිත කෙරේ. adjectives විදිහට. කරන ලද, ලියන ලද, කියවන ලද, පිසින ලද, නරඹන ලද. එහෙම නැත්නම් මේකම අපිට ගන්න කරනු ලබන, ලියනු ලබන, කියවනු ලබන, පිසිනු ලබන, නරඹනු ලබන ඒ විදිහට ගන්නත් පුළුවන්. මෙතනදී අපි මේක පාවිච්චි කරන්නේ නාම විශේෂණයක්. see බලන්න this written note මේ ලියන ලද සටහන. එතකොට සටහන කියන නාම පදයට පෙර දැම්ම ලියන ලද කියන එක. note කියන නාම පදයට කලින් දැම්මා written කියන එක. ඒ නිසා written ලියන ලද එහෙම නැත්නම් ලියනු ලබන කියන එක මේක adjective එකක් වෙනවා නාම විශේෂණයක් වෙනවා. මෙතනදී මම ගත්තේ bottled කියන එක. bottle කියනවා බෝතලයට වගේම බෝතල් කරනවාටත්. එවනම් බෝතල් කරන ලද කියන එක අපි නාම විශේෂණයක් විදිහට අරගෙන බොන වතුර කියන එක ඊට පස්සේ අරන් තියනවා මේකෙන් විස්තර කරන දේ විදිහට. ඒ නිසා bottled කියන එක මෙතන past participle form එක නාම විශේෂණයක් විදිහට පාවිච්චි වුණා. right. ඔන්න ඔය ටික තමයි මට ප්‍රථමයෙන්ම ක්‍රියාපද ගැන කියන්න උනේ. මේක නැවත මතක් කිරීමක් බව කියන්න ඕන. මොකද අපි මීට කලින් කතා කරපු දෙයක්. මෙන්න මෙතනින් එහාට තමයි අද දවසේ අපේ ප්‍රධානම වැඩේ තියෙන්නේ. මේක අද දවසේ වැඩේ කිව්වට අපිට දවස් ගාණක් කතා කරන්න වෙන ලොකු වැඩකට තමයි අපි මේ අත ගහන්නේ. right. අපි බලමු. ඔබට මතක ඇති මීට කලින් මම කිව්වා infinitive form එක ගැන. ක්‍රියාපදයක infinitive form එක ගැන. infinitive කියන්නේ ක්‍රියාපදයේ මූලික ආකාරය, ප්‍රධාන ආකාරය. ඒක දැන් මෙතන මම මේ දක්වලා තියෙන්නේ මේ බලන්න මේ සටහනේ without to. ඒ කියන්නේ to කියන එක රහිතව. to නැතුවත් පාවිච්චි වෙනවා. දැන් මෙතන බලන්න මම දීලා තියෙන උදාහරණ ටික දිහා බලන්න. මෙන්න මෙතන can do කියන එක මෙන්න to කියලා දාන්න නැතුව do, may do, should do. පහළ බලන්න with to. ඒ කියන්නේ to කියන එකත් සහිතව මෙන්න to do,
to do මේ හැම තැනකම to කියන එකත් එක්ක තමයි යෙදලා තියෙන්නේ. එහෙනම් infinitive form එක ක්‍රියාපදයක මූලික ආකාරය to කියන එක එක්කත් යෙදෙනවා නැතුවත් යෙදෙනවා. to කියන එක දාලත් පාවිච්චි වෙනවා මේ විදිහට. දැන් මේ පැත්තේ තියෙන්නේ to කියන එක දාලා. බලන්න do කියන එකට ඉස්සෙල්ලා to කියන එක තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ උඩින් තියෙන්නේ to කියන එක නැතුව. මේ දෙවිදිහටම පාවිච්චි වෙනවා. අපි මේ මුලින් කතා කරන ඊගවට කතා කරන්න යන වගුවේ infinitive form එක මම පාවිච්චි කරන්නේ මෙන්න මේ උඩ දීලා තියෙන විදිහට to කියන එක දාන්නේ නැතුව. ඒක පැහැදිලි කරන්න තමයි මේ මම මෙතන මේ සටහන ගත්තේ. right. අපි දැන් යන්න හදන ඊළඟ slide එකට. I think you can see this table. මේ වගුව පේනවා ඇති. මේ වගුව පේනවා ඇති. මේක ඔබේ පන්තිය වෙනුවෙන් සකස් කරපු විශේෂ වගුවක්. මොකද අපි මේක මීට කලින් පාවිච්චි කළේ නැහැ. බොහොම සැලකිල්ලෙන් බලන්න වෙනවා ඒ නිසා. right? ඔබට මේ තනි ස්ලයිඩ් එකක පේන වගුව උදව් වේවි. වාක්‍ය ඉංග්‍රීසි වාක්‍ය ආකාර 20කට වඩා සකස් කරගන්න. ඉංග්‍රීසි වාක්‍ය ආකාර 20කට වඩා සකස් කරගන්න මේක උදව් වේවි. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් අහගෙන ඉන්න බලන්න. ශබ්ද කරන්නේ නැතුව. right. බොහොම සැලකිල්ලෙන් බලන්න. මම මේ වගුව බෙදලා තියෙනවා. columns 7කට. එකයි මෙන්න අනිත් එක 2යි මෙන්න 3යි මෙන්න 4යි මෙන්න 5යි මෙන්න 6යි මේ අවසාන එකයි 7යි. දැන් මෙහෙම බෙදලා ඉවර වෙලා මේ උඩම අරන් තියෙනේව බලන්න. දැන් ඉන්ෆිනිටිව් කියන එක ප්‍රශ්නයක් නෑ. මම මීට කලින් දීපු වගුවේ තිබුණා ක්‍රියාපදයේ මූලික අවස්ථාව මුල්ම අවස්ථාව. ඊළඟට simple present plural කියන එකක් තිබුණා. simple present singular කියන එකක් තිබුණා. ing form එකක් තිබුණා. simple past කියන එකක් තිබුණා. past participle කියන එකක් තිබුණා. මම මේ වගුවට අලුතෙන් එකතු කරගෙන තියෙනවා simple future කියලා ආකාරයක්. දැන් මේක ක්‍රියාපදයක ආකාර කියලා මම කියන්නේ නැහැ. හේතුව මෙන්න මෙතනදී ක්‍රියාපදයෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා තව වචනයක් එකතු කරලා තියෙනවා will කියලා. ඒ නිසා මේ තියෙන්නේ ක්‍රියාපදවල ආකාරයක් කියලා හිතන්න එපා. මේ තියෙන්නේ ආඛ්‍යාත සකස් කරමින් විවිධ වාක්‍ය ආකාර ගොඩනගා ගන්න අපිට උදව් වෙන වගුවක්. දැන් මේක අපිම හදාගත්ත එකක්. පොත්පත්වල කොහෙවත් එහෙම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අපේ ප්‍රයෝජනයට අපි හදාගත්ත වගුවක්. මේකට මම අලුතෙන් එකතු කරලා තියෙනවා මෙන්න මේ 7 වෙනි කොලම් එක විදියට simple future කියලා. will කියන එකත් එක්ක මම මේ mouse එකෙන් පෙන්නන්නේ. will කියන එකත් එක්ක infinitive පාවිච්චි වෙන ආකාරය. දැන් මේකේ හැම තැනකම අදාළ පදයට අදාළ තේරුම මම දීලා තියෙනවා. දැන් ඔබ මේ සටහන මේ වගුව ඔබේ CR පොතේ ලියාගෙන තියෙනවා නම්
බොහෝම පහසු වෙයි මේ වැඩේ කරගන්න. හේතුව දැන් මම මේ ස්ලයිඩ් එක ඉවත් කරපු ගමන් ඔබට බලන්න වගුවක් නැති වෙන නිසා. දැන් මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නත් ඕන මේක පැහැදිලි කරන්න. මේක දිහා බලන්නත් ඕන ඔබ. මම ඒක කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මම මේක එක තේරුමක් ගන්නම්කෝ වඩාත් පැහැදිලි වෙන්න. දැන් අපි ගත්තොත් මෙන්න මේ do කියන ක්‍රියාපදය simple present plural form එකේදී කරනවා කියනවා. හැබැයි පාවිච්චි කරන්නේ බහුවචනත් එක්ක. මේ plural යටතේ තමයි තියෙන්නේ. simple present singular form එකේදී does කියනවා. ඒක තේරුම කරනවා තමයි. හැබැයි පාවිච්චි කරන්නේ මේ බලන්න singular form එකත් එක්ක ඒක වචන ආකාරات එක්ක. එතකොට do කියන එකම පාවිච්චි වෙනවා infinitive විදියට. එතන එන තේරුම කරන්න කියන එක අපි හිතමුකෝ විධානයක් විදියට කරන්න. එතකොට ing form එක doing කියන එක දැන් මම මෙතෙන්ට අරන් තියෙන්නේ කරමින් කියන එක. කරමින් කියන තේරුම. did කියන එක simple past එක අරන් තියෙනවා කළා කියන තේරුම. done කියන එකේ තේරුම අරන් තියෙනවා කරලා past participle එක. මෙන්න will do කියන එකේ තේරුම අරන් තියෙනවා මං කරાવી එහෙම නැත්නම් කරන්නම් කියලා අනාගතයෙන් කෙරෙන විදිහට. දැන් මේකට අනුරූපවම මේකට ගැලපෙන විදිහට අපි මෙන්න අනෙත් ඒවා සකස් කරනවා. දැන් do කියන්නේ කරන්න නම් write කියන්නේ ලියන්න. kill කියන්නේ මරන්න. do කියන්නේ කරනවා නම් write කියන්නේ ලියනවා. kill කියන්නේ මරනවා. does කියන්නේ කරනවා නම් ඒක වචන සමග writes කියන්නේ ලියනවා. kills කියන්නේ මරනවා. doing කියන්නේ කරමින් නම් writing කියන්නේ ලියමින්. killing කියන්නේ මරමින්. did කියන්නේ කළා නම් wrote කියන්නේ ලිව්වා. killed කියන්නේ මැරුවා. done කියන්නේ කරලා නම් written කියන්නේ ලියලා. killed කියන්නේ මරලා. අන්න will do කියන්නේ කරાવી නම් will write කියන්නේ ලියාවි. will kill කියන්නේ මරාවි. එහෙම නැත්නම් will do කියන්නේ කරන්නම් කියලා ගත්තොත් මම සහ අපි එක්ක will write කියනවා ලියන්නම්. will kill කියනවා මරන්නම්. ඒ විදිහට මේ අපිට මේ උඩ ඒවයි තේරුම හදා ගන්න පුළුවන්. එතකොට B කියන එකේ තේරුම් මෙන්න තියෙනවා තුනක් වෙන්න ඉන්න තියෙන්න. ඒකට අනුරූපව මෙන්න ආ කියන එකේ තේරුම හැදෙනවා වෙනවා ඉන්නවා තියෙනවා. මෙන්න is am කියන දෙකේ තේරුම හැදෙනවා වෙනවා ඉන්නවා තියෙනවා. හැබැයි අපි දන්නවා am පාවිච්චි කරන්නේ I එක්ක is පාවිච්චි කරන්නේ අනිකුත් එක වචනත් එක්ක. මෙන්න ing form එකෙන් එනවා වෙමින් සිටිමින් තිබෙමින් කියලා සාමාන්‍යයෙන් කියන්න ඕන වෙන්නේ නැති නිසා මම එතන ඒක අරගෙන නැහැ. ඊළඟට was were කියලා කියන්නේ මෙන්න උනා සිටියා තිබුණා කියන තේරුම. ඊළඟට been කියලා කියන තැනට එනකොට අර පහළේවත් එක ගැලපෙනවා බලන්න. වෙලා ඉඳලා තිබිලා. will be කියනකොට මෙන්න වේ මෙතන වේවි වෙන්න ඕන. right වේවි වෙන්න ඕන මෙතන වේවි වෙන්නම් ඉඳීවි ඉන්නම් තියේවි තියෙන්නම් කියලා ඕන වෙන්නේ අපිට කියන්න. ඒ නිසා මම ඒක ගත්තේ නැහැ. ඊළඟට මෙතනදී අපි on මේ කීක කරන්න එපා. ඊළඟට දැන් have කියන එක බලන්න. have කියන එක ගන්නේ අයිතිව ඉන්නවා තියෙනවා කියන අදහසින්. يعني කෙනෙකුට දෙයක් අයිතිව තියෙනවා. නැත්නම් අයිතිව ඉන්නවා. ශබ්ද කරන්න එපා. මයික් මියුට් කරගන්න. අන්න මයික් මියුට් කරගන්න. දැන් ඉස්සෙල්ලා මියුට් කරා මයික් ඔක්කොම ආපහු මයික් ඔන් කරගෙන කෑ ගහනවා. right එතකොට දැන් have කියන verb එක මෙතන අපි ගන්නෙ
කෙනෙකුට අයිති දෙයක් ගැන කියන්න. කෙනෙකුට අයිති කෙනෙක් ගැන. ඒකයි මම අයිතිව කියන වචනේ හැමදැනම වරහන් අස්සට අරන් තියෙන්නේ. එතකොට අර විදියටම බලන්න. ඉන්න තියෙන්න, ඉන්නවා තියෙනවා, ඉන්නවා තියෙනවා. මෙතෙන්ට මම හැවින් කියන එක තේරුමක් අරන් නැහැ. මොකද අයිතිව සිටිමින් අයිතිව තිබෙමින් කියලා අපිට කියන්න ඕන වෙන්නේ නැති නිසා. ඕනනම් ඒ තේරුම දාන්න පුළුවන්. ඊළඟට had අයිතිව සිටියා, අයිතිව තිබුණා. had අයිතිව ඉඳලා, අයිතිව තිබිලා. will have අයිතිව ඉඳීවි, අයිතිව තිබේවි කියලා කියන්න පාවිච්චි වෙනවා. දැන් මේවයින් ආඛ්‍යාත සකස් කරගන්න විදිහ හරිම ලේසි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගුව ඔබට උදව් වේවි වාක්‍ය ආකාර 20කට වඩා හදාගන්න. ඒ 20ට අර ටෙන්සස් 12ම අයිති. simple present tense, simple past tense, simple future tense, present continuous tense, past continuous tense, future continuous tense, present perfect tense, past perfect tense, future perfect tense, present perfect continuous tense, past perfect continuous tense, future perfect continuous tense. මේ කියපු 12ම tenses 12ම මේ පුංචි වගුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ආයි සති ගණන් මාස ගණන් මාතෘකා ලියලිය වෙනම පාඩම් විදියට දඟලන්න ඕන නැහැ. ඊට අමතරව can, could, may, should වගේ මොඩල්ස් දාලා වාක්‍ය හදන විදිහ සහ තවත් එහාට ගිය වාක්‍ය ආකාර 23ක් විතර අපිට මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා this table will be very very important and useful. මේක ප්‍රයෝජනවත් වෙයි. මේක මේ විදිහට ඉතාමත්ම සරලව ඔබේ සටහන් පොතේ ලියලා තියෙන්න ඕනේ. අද මම දවල් දාපු සටහනක් නිසා දැනට මේක ලියාගෙන නැත්නම් ඊළඟ දවස වෙනකොට නම් ලියාගෙන තියෙන්නම ඕනේ. දැන් මම පෙන්නන්නම් අපි කොහොමද මේකෙන් වාක්‍ය එකක් දෙකක් හදාගන්නේ කියලා. අන්න ඊට කලින් මම මෙන්න මේ විදිහට කියන්න ඕන. බලන්න ඉහත be සහ have යන ක්‍රියාපදවල සිටීමක් හෝ තිබීමක් ඉන්නවා තියෙනවා කියලා තමයි කියන්නේ මේ be have දෙකේ කරන දෙයක් නැහැ. නිසා අපි non action verbs කියලා කියනවා. ඒ කියන්නේ කරන දෙයක් නැති. කරන දෙයක් රහිත ක්‍රියාපද. ක්‍රියාපදයක් තියෙනවා නමුත් කරන දෙයක් නැහැ. මම කාමරේ ඉන්නවා. කරන දෙයක් නැහැ. මට යාළුවෝ ඉන්නවා. කරන දෙයක් නැහැ. මම කාමරේ පාඩම් කරන දැන් කරන දෙයක් තියෙනවා. එතකොට මේ ක්‍රියා කරන දෙයක් රහිත සහ සහිත කියලා දෙකට බෙදා ගන්න පුළුවන්. එතකොට අනිකුත් සෑම ක්‍රියාපදයක්ම action verbs. එතකොට non action verbs විදියට පාවිච්චි වෙන්නේ verb be සහ verb have. non action verbs කියලා කියන්නේ ඒවයි කරන දෙයක් පෙන්눔 කරන්නේ නැහැ. හැබැයි තව තැනක කියන්න ඕන මේ දෙවනි sentence එක බලන්න have ක්‍රියාපදය ගන්නවා යන තේරුම දෙමින්. එන්නේ මේ take කියන ක්‍රියාපදයට සමානව have කියන එක පාවිච්චි වෙනවා. අපි ඉදිරියේදී කතා කරනවා. යන ක්‍රියාපදයේ වෙනුවටද භාවිත කරේ. එවිට එය action verb එකක්. එතකොට කරන දේ උදාහරණයක් විදිහට I have my lunch. මම මගේ දිවා ආහාරය ගන්නවා. එතන කරන දෙයක් තියෙන නිසා එතනදී have කියන එක action verb එකක් වෙනවා. මෙන්න මෙතන ඉඳලා ඉස්සරහට තමයි අපි දැන් අර වගුව උදව් කරගෙන වාක්‍ය හදන විදිහ කතා කරන්න යන්නේ. දැන් මම පොඩි දෙයක් කරනවා. හරිද? මෙන්න activity 1 translate into English. මම පන්ති කාමරයේ ඉන්නවා. දැන් මම මේකට උදව් කරන්නම්. අපි මේක කරන විදිහ ගැන. මොකද මේක පළවෙනි අවස්ථාව නිසා. දැන් අපිට ගන්න ඕන ඉන්නවා කියන ආඛ්‍යාතය කාට ගැලපෙන විදිහටද මම කියන කෙනාට ගැලපෙන විදිහට. එහෙමනම් අපි දැන් අර වගුවට යනවා. එතකොට මේකේ අයිතියක් ගැන කියන්නේ නැහනේ. මම යම් තැනක ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ නිසා අයිතියක් ගැන කියවෙන්නේ නැති නිසා අපි මේක ගන්න ඕන be verb එකකින්. be verb එකෙන් තමයි ගන්න ඕන. right? එතකොට be verb එකෙන් අරගෙන දැන් අපි බලන්න ඕන be verb එකේ මෙන්න මේ ඉන්නවා කියන තේරුම දෙන්නේ කොතනින්ද? මම කියන එකට ගැලපෙන වචනේ මොකක්ද කියලා. මම කියන එකට ගැලපෙන වචනේ මොකක්ද කියලා. right?
අපි පොඩ්ඩක් යමු අර වගුවට. වගුවට යමු පොඩ්ඩක්. මෙන්න වගුවට ආවා. දැන් මෙන්න තියෙනවා be verb එකේ ඉන්නවා කියලා මෙතන තියෙනවා ආයි මෙතන තියෙනවා. එතකොට මෙතන ආ කියන එක මම මේ මවුස් එකෙන් පෙන්නන එක බලන්න. මේ ඉන්නවා කියන එකට ආයෙ දෙන්නේ නැහැ. ඒක ප්ලූරල් ෆෝම් එකත් එක්ක. මෙන්න මේ am කියන එක තමයි ඉන්නවා කියන එකට ගැලපෙන්නේ I කියන එකත් එක්ක අපි ඉස්සෙල්ලා කතා කරා. එහෙමනම් එතෙන්ට ගැලපෙන්නේ am කියන එක අපි දැන් ආපහු යන් අර අභ්‍යාසයට මෙන්න. එතකොට එහෙමනම් දැන් මෙතෙන්ට අපි ගන්නවා am කියන වචනේ. am කියන වචනේ. තර මම කියන්න I. දැන් අපි ඉගෙනගෙන තියෙනවා පන්ති කාමරයේ අන්න එහෙම ඒවා හදාගන්න විදිහ. එතකොට පන්ති කාමරය classroom හැබැයි ඒකෙන් ඉවර නෑ වැඩේ. classroom කියලා කිව්ව නිකම්ම කියන්න බෑ. හරිද? classroom පන්ති කාමරය කියනකොට අපි දන්න එකක් නිසා the classroom වෙනවා. පන්ති කාමරයක් වුණා නම් a classroom වෙනවා. පන්ති කාමරයේ කියලා කියන්නේ පන්ති කාමරය තුල. එහෙමනම් in කියලා මුලට එනවා අන්න preposition එක. හැබැයි දැන් මේ තියෙන විදියට හදලා හරියන්නේ නැහැ. ඉංග්‍රීසි වල කොහොමද එන්නේ? අපි කරන කෙනා මුලට ගන්නවා ඒත් එක්කම ගන්නෙ මෙන්න මේ ආඛ්‍යාතේ තමයි මෙතෙන්ට එන්න ඕන. එතකොට am I am අන්න ඊට පස්සේ තමයි මෙන්න මේ in the classroom කියන එක මෙතෙන්ට එන්නේ. I am in the classroom. ඒතර අන්න ඒ විදියට හැදුනොත් මේක හරි. එහෙම නැත්නම් වැරදි. අපි දැන් යමු බලන්න උත්තරේට. This is the answer. I am in the classroom. අපිට උදව් කරේ කවුද? ඉන්නවා කියන එක හොයාගන්න උදව් කරේ වගුව. අපි යන් තව ඉස්සරහට. දැන් මම පොඩ්ඩක් ඉස්සරහට අරන් ගිහිල්ලා ඔබව ටිකක් වෙනස් එකක් පෙන්වන්නම්. වචන දෙකක් විතර එන එකක්. මේ අපි කතා කරන සේරම ඊළඟ දවසට මට අද පෙන්වන්න ඕන පොඩ්ඩක් වචන දෙකක් තුනක් විතර එන ආඛ්‍යාත පද තියෙනවා. එහෙම ඒවා එතෙන්ටයි මේ යන්න හදන්නේ. රයිට්. මෙන්න මේක ගමු. එයාලා පන්ති කාමරයේ ඉඳලා තියෙනවා. එයාලා පන්ති කාමරයේ ඉඳලා තියෙනවා. දැන් මාත් එක්ක එකතු වෙලා අපි මේ වැඩේ පොඩ්ඩක් කරමු. මාත් එක්ක එකතු වෙලා අපි සියලුම දෙනා මේ වැඩේ පොඩ්ඩක් කරමු. එයාලා පන්ති කාමරයේ ඉඳලා තියෙනවා කියන එක හදන්න ඕන අපි. ට්‍රාන්ස්ලේට් කරන්න. එතකොට දැන් මාත් එක්ක කරමු. එයාලා කියන වචනෙට ගැලපෙන එක නම් අපි දන්නවා they. they. එතකොට දැන් මේ ඉඳලා තියෙනවා කියන එක අපි හදාගන්න මම අර වගුවෙන් උදව් ගන්නවා දැන්. දැන් මම මේක දෙකට බෙදා ගන්නවා. දැන් මේ වාක්‍යවල මේ තියෙනවා තිබුණා ඒ තියෙන දැන් මේ ක්‍රියාපද වචන දෙකක් එනවා. දැන් ඉඳලා තියෙනවා කියන වචන දෙකක් නේ. එහෙම තැන්වලදී තියෙනවා කියන එක අපි ගන්නවා have කියන verb එකකින් ගැලපෙන විදිහ. හරිද? ලා කියන එක ගන්නවා be verb එකකින්. එතකොට දැන් කියන එක අපි හදන්නේ මේ එයාලා කියන පදයට ගැලපෙන විදිහට. මේක බහුවචන. එහෙමනම් දැන් අපි දන්නවා has have කියලා ආකාර දෙකක් තියෙනවා. අර වගුවේ තියෙනවා කියන්න එකකින් අරගන්නේ එයාලා බහුවචන නිසා have කියන වචනේ. ඊළඟට ඉඳලා කියන එක be verb එකේ තීරුවෙන් බලන්න ඉඳලා කියන එක පෙන්නන්නේ been past participle එකකින්. හැබැයි අපි ආඛ්‍යාත ගන්නකොට been have කියන්නේ නැහැ.
සිංහල වලට එන විදිහට වඩා නෙවෙයි ඉංග්‍රීසි වල මේ දෙක මාරු වෙනවා. have been. ආය නිසා කොහොමද they have been. yes, they have been. They have been. මෙතන ඊට පස්සේ been එනවා. අර ලියන්න අමාරුයි mouse එකෙන්. ඊට පස්සේ අර පන්ති කාමරේ in the classroom කියන එක අපි යන් වගුවට ඒකෙන් පැහැදිලි කරගමු. දැන් නැවතත් දැන් අපිට ගන්න ඕනේ ඉඳලා තියෙනවා. එයාලා පන්ති කාමරේ ඉඳලා තියෙනවා. හරි අපි වගුවට යන්න. මෙන්න එයාලා පන්ති කාමරේ ඉඳලා තියෙනවා. තියෙනවා කියන එක අපි ගත්තා have කියන verb එකෙන්. මෙන්න තියෙනවා බහුවචනත් එක්ක මේ plural form එකෙන් එන්නේ have කියන. එතකොට ඉඳලා කියන එක ගන්නවා මෙන්න been කියන එකකින් මේ ඉඳලා. ওই දෙක තමයි ගත්තේ. එතකොට ඉඳලා තියෙනවා කියනකොට been have කියලා නෙවෙයි ගන්න. අනිත් මේ දෙක මාරු කරලා have been. එතකොට they කියන්නේ ඔව් එයාලා ඉඳලා තියෙනවා have been. They have been. පන්ති කාමරයේ කියන එක අපි ඉස්සෙල්ලත් ගත්තා in the classroom. එන්න උත්තරේ. They have been in the classroom. They have been in the classroom. අපි තව එකක් මේ වගේ එක ඇක්ටිවිටි එකක් කරලා තේරුම් අරගෙන අද පන්ති නවත්තමු. එතකොට ඊගා දවසේ අපිට ওই ඇක්ටිවිටිස් ටික කරගෙන යන්න පුළුවන්. මෙන්න මේක බලමු. මම ලියුමක් ලියමින් ඒ කියන්නේ ලියලියා ඉන්නවා. මේකෙත් ඉන්නවා කියලා තියෙනවා ලියමින් කියලා තියෙනවා. මම ඉන්නවා කියනකොට අපි ඉස්සෙල්ලත් ගත්තා ඉන්නවා කියන්න මොකක්ද අපි ගත්ත වචනේ have මෙතෙන්ට am. ලියමින් කියන්න ඔය වගු බල්ල කියන්න මට වචනේ. ලියමින්. ලියමින්. Writing. Thank you. අන්න එතකොට writing am නෙවෙයි අපි කියන්නේ am writing. ඒ දෙක මාරු කරලා. I am writing ලියුමක් නිසා a letter. ලියුමක් නිසා a letter. එන්න උත්තරේ. I am a letter. මේක මේ වගුවෙන් අපි තව පැහැදිලි නම් තව මේක පැහැදිලි කරගෙන ඒතර අපිට ඊගාවට මුළු දවසම තියෙන්නේ මේ විදියට ඇක්ටිවිටීස් කරන්න. මේකේ තව ගොඩාක් තියෙනවා අපිට කරන්න. ඒ ටික කරනවා අපි කිසි දෙයකට බය වෙන්න එපා. ටෙන්සස් 12ම සහ තවත් වාක්‍ය ආකාර 12ක් විතර අපි ඉගෙන ගන්නවා මේ පුංචි වගුවෙන් හරිම ලේසියෙන්. එතකොට මොන ටෙන්ස් එකට අයිතිද කියන එක පවා දන්නේ නැති වුණත් වාක්‍ය හරියට හදාගන්න පුළුවන් වෙන විදිහටයි අපි මේ වැඩේ කරන්නේ. ඒ ගැන කිසිම ගැටලුවක් බයක් සැකක් තියාගන්න ඕන නැහැ. මේ වගේ ස්ලයිඩ්ස් ගොඩාක් තියෙනවා අපිට ඇක්ටිවිටීස් කරන්න ඉස්සරහට මේ විදිහට මේ සියල්ලම අපි කරන ඒවා. මම දැන් සමහර ඒවා මගේ ඇර ආවේ ඒ සියලුම දේවල් අපි කරනවා. ටෙන්සස් සියල්ලම අහු වෙනවා. ඒ නිසා මේ තව තියෙනවා. මේ හැම වාක්‍ය ආකාරයක්ම අපි හදන්නේ අර තනි වගුවෙන්. හරිද? ඒ නිසා ඒ ගැන කිසිම ගැටලුවක් තියාගන්න ඕනේ නැහැ. හරිම පහසුවෙන් මේ වැඩේ අල්ල ගන්න පුළුවන්. මේ සියලුම ඇක්ටිවිටීස් අපි කරනවා ක්ලාස් එකේ ඉඳන් අපිට සති කීයක් ගියත් කමක් නැහැ මේ වැඩේට. මේක තමයි අපේ ශිෂ්‍යයින්ට අමාරු වැඩේ. ඒක අපි හරි ලේසියෙන්ම කියලා දෙනවා කිසිම ගැටලුවක් නැතුව. Right. I am going to conclude the class for today. Tervan Saranai. Thank you very much for your participation. May the Triple Gem bless you. Tervan Saranai. Good night.